සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනකටම තිරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ ඔස්සේ එක්වන ඔබ මේ වෙන විට ඔබගේ ජීවිතයට බොහෝ ධර්ම කාරණාවන් රාශියක් ඔබ දැන් අසා දැනගෙන සිටින්නේ. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තමයි අප මේ වෙනකොට අපේ පින්න ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගනිමින් සිටින්නේ. එහිදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි පළවන කාරණාව සතර සතිපට්ඨානය පිළිබඳ වැඩසටහන් ගණනාවක් ඔස්සේ සාකච්ඡා කරමින් බොහෝ ධර්ම කාරණාවන් අපි අපේ පින්න ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න අපි ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ඊළඟ කරුණ වන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගියවර වැඩසටහනේදී අපේ ස්වාමීන් වහන්සේ අපට විස්තර විභාග වශයෙන් කියලා දුන්නා. අද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඊළඟ කාරණාව තුන්වන කාරණාව හතර බැගින් තිබෙන ඒ තමයි සතර ඉර්ධිපාද. ඉර්ධිපාද සතර පිළිබඳව තමයි අද අප පින්න ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් අපට කරුණාවෙන් යුක්තව වැඩම කරන්නට ලැබුණ අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට ධර්ම කාරණාවන් කියලා දෙන්න. ඉතින් ප්‍රථමයෙන්ම අපේ පින්න ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්න ස්වාමීන් වහන්සේ පිළිගන්න ගමන් අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතට දායකත්වයෙන් දරන පින්නතුන් සිහිපත් කරගත්තොත් ඒ පින්නතුන් විශේෂයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ ආකාරයට ගෞතම බුදුසසුනේ පිහිට පතන පින්නත් පිරිස සහ කල්න මිතුරන් පිරිසගේ දායකත්වය තමයි අද දක්වන්නේ කියලා ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහන් කරනවා. ඒ පින්නත් හැම දිනකට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා යන බලාපොරොත්තු පෙරදරි කරගෙන. ඉතින් මේ පින්වතුන්ගේ උතුම් බලාපොරොත්තු පෙරදරි කරගැනීමෙන් වැඩසටහන ආරම්භ කරන අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, දැන් මේ වන විට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ හතර බැගින් වූ කරුණු. ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කරුණු 8ක් කතා කළා. ඊළඟ කරුණු 4 වෙන සතර ඉර්ධිපාද පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ මොනවද මේ ඉර්ධිපාද කියලා කියන්නේ? මොකක්ද මේ කරුණු 4 කියන එක තමයි අද වැඩසටහනේ මුලින්ම අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. අවසරයි. හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල විශේෂිත වූ දහම් පරයායක්, එහෙම නැත්නම් දහම් කොටසක් තමයි මේ ඉර්ධිපාද කියලා හඳුන්වන්නේ. ඉර්ධිපාද ගැන අපිට පැහැදිලි කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොතේ, අවසාන කාලයේදී උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ඉර්ධිපාද 4. ඉර්ධිපාදයන් මනාකොට යම් කෙනෙක් වඩලා තියෙනවා නම්, බහුල වශයෙන් වඩලා තියෙනවා නම්, ඒ කෙනා කැමති තාක් කාලයක් ආයුෂ නම් ආයුෂ කල්පයක් හෝ මනුස්ස ලෝකෙ වැඩ හිටින්න පුළුවන් කියලා. එතකොට මේ ඉර්ධිපාද, ඉර්ධි කියලා කියන එකේදී බුදුරජාණන් වහන්සේ ඉර්ධි පිළිබඳව නොඑක ආකාරයෙන් ප්‍රකාශ කරලා දේශනා කරලා තිබෙනවා. එතෙන්දී සමහර අවස්ථාවල තමන් වගේම අනිත් අය මැවීම, ඊළඟට තමන් වගේම පිරිසක් මැවීම, විශාල පිරිසක් මැවීම, ඊළඟට බිත්ති ප්‍රාකාර ආදී දේවල් විනිවිද යන්න පුළුවන්කම, ඊළඟට ආකාශයේ ඇවිදගෙන යන්න පුළුවන් පොළවේ ඇවිදිනවා වගේ, ඊළඟට පොළවේ කිමිදෙන්න පුළුවන් ජලයේ පීනලා යනවා වගේ, ඊළඟට ජලයේ මත පිට ඇවිදගෙන යන්න පුළුවන්. එතකොට මේ වගේ නොඑක ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය සහ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සමහර අවස්ථාවල මුගලන් මහරහතන් වහන්සේ ආදී මහා ශ්‍රාවකයන් ඒ තමන්ගේ ශරීරය පවා කුඩු වෙලා තියෙද්දි, තමන්ගේ ශරීරය වීයට තරමට, බොල් වීයට තරමට කුඩු වෙලා තියෙද්දි ඒ ශරීරය ඒක රාශී කරගෙන
බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. එතකොට ඒ වගේ කලේ මේ 이르දි මුල් කරගෙනයි. එතකොට 이르දි සඳහාත් ඒ වගේම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තිබෙන විශේෂ කරුණක් තමයි ඒ 이르දි ප්‍රාතිහාර්ය දැක්වීම හිත දියුණු කරලා අන්‍යාගමික පිරිසටත් කරන්න පුළුවන් හැකියාව යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් විශේෂම කාරණාව තමයි නිවන. එතකොට නිවන ඉලක්ක කරගත්තු වැඩපිළිවෙල කියන්නේ ආශ්චර්යවත් දෙයක්. ඒ අසිරිමත්ෝදය කිරීම සඳහා සාක්ෂාත් කිරීම සඳහා මේ 이르දිපාදයන් මහෝපකාරී වෙනවා. එතකොට 이르දි ප්‍රාතිහාර්ය පෑම පිණිසත් ධර්ම අවබෝධය පිණිසත් විශේෂ හැකියාවන් පිණිසත් උපකාර වෙනවා කියන අර්ථයෙන් තමයි මේ කරුණ වලට බුදුරජාණන් වහන්සේ 이르දිපාද කියන වචනය ඒ හඳුන්වීම සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඇති පින්වත්නි දැන් මොකද්ද මේ 이르දිපාදය කියන කරුණේ හිතේම. ඒ කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය පිණිස උපකාර වන්නා වූ ඒ කාරණාවන් කියන එක අපේ පින්න ස්වාමීන් වහන්සේ මුලින්ම අද අපට කියලා දුන්නා. ඒත් එක්ක ස්වාමීන් වහන්සේ ඊළඟට අසා දැනගන්න කැමති මේ. එතකොට ඒ කියපු ආකාරයට පාර්වත විනිවිද හරහා ගමන් කරන්න ඊට පස්සේ අහසේ ඒ ආදී සක්මන් කරන්න පොළවේ කිම් විදී වෙන තැනකින් මතුවීම ආදී ඒ වගේ ඉර්ධි ප්‍රාතිහාර්යයන් පෑම පිණිස උපකාර වන්නා වූ කාරණාවක් තියෙනවා. එතකොට මේ කාරණාවන් ගැන බුදුරජාණන්ගේ බුද්ධ දේශනාවේ සතර ආදී විදිහට දේශනා කරනවා. ඒ සතර කුමක්ද හිතේරුම මොනවද කියන එක තමයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ 이르දිපාද කොටස් හතරකට බෙදලා පෙන්වනවා. එතෙන්දි පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. දැන් මෙතන මේ වාක්‍ය දිගයි. ඒ වචනේ දිගයි. දැන් අපි කෙටියෙන් ඒක හඳුන්වන ඡන්ද 이르දිපාදේ කියලා. ඡන්ද 이르දිපාදේ කියපු ගමන් ඒක අසම්පූර්ණයි. ඒක හඳුන්වන ක්‍රමේ තමයි ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදේ. එතන භාගතුන් වහන්සේ විශේෂ හැඳින්වීමක් කරන්නේ මේ 이르දිපාදයන් පිළිබඳව. එතකොට කැමැත්ත මුල් කරගත් ඡන්ද. ඊළාට සමාධි කියන්නේ කැමැත්ත නිසා උපදින චිත්ත ඒකාග්‍රතාවය. ඒ වගේම පදාන සංකාර කියලා කියන්නේ දැන් අපි ඉගෙනගත්තු සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඊළඟට ඒ පදාන සංකාරයන්ගේ යුක්ත වූ සමන්නාගත කියලා කියන්නේ යුක්ත වූ 이르දිපාදය. ඒතර මෙතන කාරණා කිහිපයක් අපිට විස්තර විභාග වශයෙන් දැනගන්න ඕනේ. ඒ කරුණ ඇසුරු කරගෙන ඒකෙදි බුදුරජාණන් වහන්සේ දාල ඡන්ද සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කරුණ විස්තර කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඡන්දං චේ භික්ඛවේ භික්ඛු නිස්සාය ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං. මහණෙනි කැමැත්ත මුල් කරගෙන දැන් කැමැත්ත කිව්වම අපිට එතෙන්දි සාමාන්‍ය අපි පාවිච්චි කරන වචනේනේ ඡන්දය කියන වචනේ. ඒතර ඡන්දය කියන එක අපි කැමැත්ත කියන අර්ථය දන්නවා. කැමැති බව කුමක් පිණිස කැමැති බවද? ධර්මාවබෝධයේ පිණිස කැමැති බව. ඒ කැමැති බව මුල් කරගෙන ඡන්දංචේ භික්ඛවේ භික්ඛු නිස්සාය. ඒ කැමැත්ත ඇසුරු කරගෙන. එතන ප්‍රධාන වෙන්නේ කැමැත්ත. එහෙම නැත්නම් යමක් කරන්න උවමනා කරන ඒ කැමැති බව. තමන්ගේ හිත ඒකට කැමැති. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම ධර්මය අවබෝධ කරන්න කැමැති බව. ධර්මය අවබෝධ කරන්න කැමැති ශ්‍රාවකයා ඒ යම්තාකේ කුසල් දහම් මැද්ද ධර්ම අවබෝධයේ පිණිස උපකාර වෙනවා. අපි හිතමු සීලය වෙන්න පුළුවන්, ශ්‍රද්ධාව වෙන්න පුළුවන්, ඊළඟට සමාධිය වෙන්න පුළුවන්, සතිපට්ඨාන වෙන්න පුළුවන්. ඒතර මේ වගේ ධර්මයන් පිළිබඳව ඔහු ඒ කුසල් දහම් වඩනවා. ඊළඟට සමතේ වඩනවා, විදර්ශනා වඩනවා. ඒ සමත විදර්ශනාදී පුරුදු කරමින් ඒ ශ්‍රාවකයා තමන්ගේ හිත දියුණු කරද්දී කැමැත්ත මුල් කරගත් කුසල් දහම් තුල ඔහුට ලැබෙනවා ඒ ශ්‍රාවකයාට නිස්සාය ලබති සමාධි ලබති චිත්තස් ඒකාග්‍රතාව සමාධියක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිතේ ඒකාග්‍රතාවයක් ලැබෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේ සමාධිය එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධයේ පිණිස උවමනා කරන සමාධිය ධාන වලටම ධාන මට්ටමටම තිබෙන්න ඕනද කියලා.
එතෙන්දී අපි පැහැදිලි කරගන්න ඕනේ ධාන ආදිය පුරුදු කරන්න පුළුවන් සමහර කෙනෙක් බොහොම දක්ෂ ලෙස. ඒ කියන්නේ සසරේ තියෙන පින්බලයේ තියෙන කෙනා, ඒ වගේම පුණ්‍ය ශක්තිය තියෙන කෙනෙක් නම් ධානාංග ධානාදී පුරුදු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ධාන කියන්නේ සිතේ එකඟ බව කියන එක පිනක විපාකයන්නේ. පිනක විපාකයන් නිසා ලැබෙන විශේෂයෙන් ලැබෙන හැකියාවක්. එතකොට මේ හැකියාව සමහර කෙනෙකුට ධාන විදිහට නොලැබෙන්න පුළුවන්. ධාන සමාපatti විදිහට නොලැබුණත් යම් සිතේ එකඟ බවක්, චිත්ත ඒකාග්‍රතාවයක්. ඒ කියන්නේ සිතේ එකඟ බව ලබන්න පුළුවන් ආකාරය කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ගත්තාම කෙනෙක් සතිපට්ඨානය තුළ ඒ විමර්ශන එහෙම නැත්නම් ඒ කරුණු හොඳට සිහියේ පවත්වද්දී, එහෙම නැත්නම් හොඳට සිතේ ඒ කරුණු පිහිටුවාගෙන සිටිද්දී, එහෙම නැත්නම් බුද්ධානුස්සතිය ආදී අනුස්සති භාවනාවන් පුරුදු කරද්දී, එහෙම නැත්නම් කෙනෙක් මේ මෛත්‍රිය ආදී බ්‍රහ්ම විහාර භාවනාවන් කරද්දී, ඒ පිළිබඳ බලවත් කැමැත්ත නිසා සිත පිහිටුවාගෙන ඉන්නකොට ඒ භාවනා නිමිත්ත තුළ සිතේ හටගන්න එකඟ බවක්, සිතේ සමාධියක්, සිතේ එකඟ වෙච්ච බවක්, නීවරණ යටපත් වෙලා ගිහිල්ලා සිතේ ඇති වෙන එකඟ බවක්, කුසලයේ හිතේ පිහිටුවාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේකට කියනවා ඡන්ද සමාධි කියලා. ඒ ඡන්ද සමාධි ලබති චිත්තස් ඒකාගතං අයං උච්චති ඡන්ද සමාධි. මෙයටයි කියන්නේ ඡන්ද සමාධිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ ඔහු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභත චිත්තං පග්ගණ්හාති පදහති. කලින් ඉගෙනගත්තු සම්මප්‍රදානයයි. එතකොට ඒ සම්මප්‍රදානයන් හතරම ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීමටත්, ඊළඟට උපන් අකුසල් ප්‍රහාණය කිරීමටත්, ඊළඟට නූපන් කුසල් උපදවීමටත්, උපන්නා වූ කුසල් භාවනා වශයෙන් දියුණු කර ගැනීමටත් කියන මේ කරුණු හතරම පධාන සංකාර. පධාන කියන්නේ වීරිය. දැන් සම්මප්පදාන කියලා අපි කියන්නේ සම්මප්පදාන කියන්නේ මනාකොට වීරිය කිරීමනේ. ඒතකොට පධාන කියලා කියන්නේ වීරිය කිරීම. ඒ වීරිය කිරීම පධාන සංකාර. ඒ කියන්නේ ඒක සංකාර ස්වභාවයක්. ඒ කියන්නේ සංකාර කියන්නේ හේතු නිසා හටගන්න දේවල්නේ. එතකොට මේ හතරක් වූ සංකාරයන්, එහෙම නැත්නම් සංස්කාර හතරක් තියෙනවා. ඒ තමයි මේ කුසල් අකුසල් පිළිබඳව ඇති කරගත්තු මේ සංස්කාර ස්වභාවය. ඒ ස්වභාවයන් හතර ඇසුරු කරනකොට කියනවා සංකාර පධාන, පධාන සංකාර. වීරිය කිරීමට උවමනා කරන සංස්කාර ස්වභාවය. ඒක හිතේ උපදවනවා. එතකොට ඒ ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් යම් ශ්‍රාවකෙක් මේ කරුණු හතර ඇසුරු කරගෙන නම් කැමැත්ත මුල් කරගත්තු මේ කරුණු හතර ඇසුරු කිරීමක්. ඒක තමයි ඡන්ද සමාධි පධාන සංකාර. මේ කරුණ වලින් යුක්ත වූ සමන්නාගත කියන්නේ මේ කරුණ වලින් යුක්ත වූ 이르දිපාදය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡන්ද සමාධි පධාන සංකාර. ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගත 이르දිපාදය. ඒ කියන්නේ කැමැත්ත මුල් කරගත්තු එකඟ බවක්, ඒකාග්‍රතාවයක් සහිත වූ, ඒ වගේම පධාන සංස්කාරයන්ගෙන් යුක්ත වූ මේ කරුණ වල එකතු වීමට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒක 이르දිපාදයක්. එතකොට මේ කරුණ වල එකතු වෙන්නේ මුලින් තියෙන ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්ත. ඒතර කැමැත්ත මුල් කරගෙන තමයි අනිත් සියලුම ධර්මයන්, සියලුම කරුණු මේ ශ්‍රාවකයා තුළ පිහිටන්නේ. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ 이르දිපාද ගැන කතා කරනකොට පැහැදිලිවම ආර්ය ශ්‍රාණික මාර්ගයේ සම්මා සමාධිය ගැන, ඊළඟ සම්මා වායාමය, සම්මා සතිය. ඒතර මේ කරුණු ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මෙතන පධාන සංකාරයන් ගැන. පධාන සංකාරයන් ගැන කතා කරද්දී සතර සම්‍යක් ප්‍රධානයන්මයි. ඒ සතර සම්‍යක් ප්‍රධානයන් එතකොට ඊළඟට දැන් ආපස්සට දැන් අපි කලින් කතා කරපු දෙයටම යන්නේ. ඒ සම්‍යක් ප්‍රධානයන් ඇසුරු කරගෙන තමයි ඡන්දේ වඩන්න තියෙන්නේ. එතකොට මේ කරුණු ඍජුවම යොමු වෙලා තියෙන්නේ නිවන පිණිස. නිවනට නැඹුරු වෙච්ච දෙයක්. නිවන ඇසුරු කරගත්තු දෙයක්. ඒ විදිහට ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ කැමැත්ත මුල් කරගත් සමාධියෙන් යුතු ඒකාග්‍රතාවයෙන් යුතු පධාන සංස්කාරයන්ගේ යුක්ත වූ 이르දිපාදය ඒ ශ්‍රාවකයා
මනාකොට පුරුදු කරනවා. මේක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත 이르දිපාදේ කියලා කියන්නේ. දැන් එතෙන්දී අපි තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ තමයි මේ කැමැත්ත කියන එක කොයි ආකාරයකටද පුරුදු කරන්න ඕනේ කියලා. දැන් කැමැත්ත කිව්වහම අපිට කැමැත්ත කියන කාරණාව තිබූ පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැනේ. ඒක කොයි ආකාරයෙන් බලවත් වෙන්න ඕනේද? කොයි ආකාරයේ ප්‍රමාණාත්මක වෙන්න ඕනේද? කුමන ආකාරයේ සකස් වීමක් තියෙන්න ඕනේද? කුමන කරුණු දෙසාද කැමැත්ත උපදවන්නේ කියන කාරණාව ගැන අපි හොඳ පැහැදිලි කර ගැනීමක් තියෙන්න ඕනේ. ඒකට ලස්සන ප්‍රකාශයක්, ලස්සන දේශනාවක විභංග සූත්‍රයේ 이르දිපාද සංයුත්තේ. දැන් මේ 이르දිපාදයන් ගැන බුදුරජාණන් වහන්සේ 이르දිපාද සංයුත්තයක්ම දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සංයුත්ත නිකායේ ඉර්ධිපාද සංයුත්තය කියලා සූත්‍ර දේශනා රාශියක් තියෙන බොහෝ සූත්‍ර දේශනා තියෙන කොටසක්. ඒ කොටසේදී භාගතුන් වහන්සේ විභංග සූත්‍රය කියන දේශනාවේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කාරණාවක්. මේක හොඳට මතක තියාගන්න ඕනේ, මේක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඒ පැහැදිලි කරගත්තොත් පමණයි මේ කරුණ නිරවුල් වෙන්නේ. නැත්නම් මේක අපි කොහොමද මේක කරන්නේ කියලා අපි වටින් ගොඩින් අතගගා එහෙම කල්පනා කර කර හිටියොත් එතකොට මේක අවසානයේදී තමන්ට මේක පැටලිලි සහගතයි. ඒ නිසා ඔබ මේක හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරලා මේ කරුණ හොඳට දරා ගන්න ඕනේ, විමසන්න ඕනේ. මොකද ඒ කාරණා භාගතුන් වහන්සේ දේශනා කරන චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා. මේ සතර ඉද්ධිපාද ධර්මයන් බහුල වශයෙන් වැඩුවොත් ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒක කියන්නේ ආනිසංසය මෙපමණයි කියලා කියන්න බෑ. කතම් භාවිතාච භික්ඛවේ චත්තාරෝ ඉද්ධිපාදා කතම් බහුලේ කතා මහප්පලා හෝති මහානිසංසා. කොහොම වඩන, කොයි ආකාරයෙන් බහුල වශයෙන් වඩන ඉර්ධිපාදයක්ද ඉර්ධිපාදයන්ද මේ මහත්ඵල මහානිසංස වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති ඉතිමේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති. ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මාගේ මේ කැමැත්ත කියවම ධර්ම අවබෝධයේ පිණිස තියෙන කැමැත්ත නච අතිලීනෝ භවිස්සති. හැකිලිච්ච දෙයක් නොවිය යුතුයි. ඊළඟට නච අතිපග්ගහිතෝ භවිස්සති. දැඩිව ගත්තු දෙයක්වත් නොවිය යුතුයි. ඒ කියන්නේ බුරුලට ගත්තු දෙයක්වත් නෙමෙයි, තදින් ගත්තු දෙයක්වත් නෙමෙයි. ඊළඟට නච අජ්ජත්තං සංකිට්ඨෝ භවිස්සති. අභ්‍යන්තරේ හැකිලුණු දෙයක්වත් නොවිය යුතුයි. නච බහිද්දා විකිට්ඨෝ භවිස්සති. බාහිරට විසිරීලාගේ විසිරුණු භවෙන් යුක්ත දෙයක්වත් නොවිය යුතුයි. පච්චාපුරේ සංඤීච විහෙරති. පෙරපසු සංඥාවෙන් වාසය කරන්න ඕනේ. පෙරපසු සංඥාවෙන් වාසය කරන්න ඕනේ. ඉති විවටේන චේතස අපරියුණත් දේන සප්පභාසං චිත්තං භාවේති. මේ විදිහට විවෘත වූ සිතකින්, ඒ කියන්නේ හොඳට ප්‍රභාස්වර සිතකින්, හැකිලුන් නැති හොඳට මේ ආලෝකමත් වූ සිතකින්, සප්පභාසං චිත්තං භාවේති, ප්‍රභාස්වර භවෙන් යුක්ත වූ සිතකින් සිත වැඩි යුතුයි. දැන් මෙතන තියෙන විශේෂ කාරණාවක්. ඒ කියන්නේ විශේෂිත දෙයක්. දැන් අපි ගත්තාම සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ 이르දිපාද පිළිබඳව දීර්ඝ විස්තර කරලා නැහැ. නමුත් අපිට මේ විස්තරය හම්බ වෙන්නේ මේ සූත්‍ර දේශනාදී පමණයි. මේ සූත්‍ර දේශනා කීපයකදී පමණයි. ඒ නිසා මේක හරිය පැහැදිලි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ඡන්දය, එහෙම නැත්නම් කැමැත්ත වඩන්න කියන්නේ කොහොමද කියන එක සම්බන්ධව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කැමැත්ත කියන දේ පුරුදු කරන්නේ. කතමෝච බික්කේ අතිලීනෝ ඡන්ද. මොකද්ද මේ හැකිලුණු නැති කැමැත්ත? නොහැකිලුණු කැමැත්ත. යෝ බික්කවේ ඡන්தோ කෝසජ්ජ සහගතෝ කෝසජ්ජ සම්පයුත්තෝ අයං උචති බික්කවේ අතිලීනෝ ඡන්தோ. ඒ කියන්නේ කෝසජ්ජ කියලා කියන්නේ කම්මැලිකමෙන් යුක්ත. කම්මැලි බව කියලා කියන්නේ දැන් අපි ගත්තාම අපි තීන මිද්ද කියන නීවරණේ. එතකොට තීන මිද්ද නීවරණය තියාගෙන ඡන්ද 이르දිපාදේ වඩන්න බෑ. එතකොට වෙන්නේ ඒ කැමැත්ත හැකිලිලා යනවා. ඒ කියන්නේ කැමැත්ත තමන්ට සොයා ගන්න බෑ. කැමැත්ත හැකිලීමක්. ඊළඟට
අයං උච්චති භික්ඛවේ අතිලීනෝ ඡන්தோ කතමෝච භික්ඛවේ අතිපග්ගහිතෝ ඡන්தோ. බලවත් ගත්තු කැමැත්තක් තියෙනවා සමහර කෙනෙකුට. ඒ බලවත් ගත්තු කැමැත්ත කියලා කියන්නේ හිත විසිරෙනවා. එතකොට හිත විසිරෙන්න පටන් ගන්නවා. බලවත් වූ දැඩි කැමැත්තක්. ඒ දැඩි කැමැත්ත තිබුණාට එයාට යමක් කරගන්න බෑ. ඒ කියන්නේ උත්සාහය කියන්නේ උවමනාව කැමැත්ත තියෙනවා. කැමැත්ත තිබූ පමණින් කරගන්න හැකියාවක් නැහැ. ඒතකොට Tamanට එක්ක දහම් දැනුමක් නැති වෙන්න පුළුවන්. එක්කෝ ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. විමර්ශනය නැති වෙන්න පුළුවන්. මොකක් හරි එතන අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව නිසා අවශ්‍ය ප්‍රතිඵලය කරා යන්න බෑ. ඒකට කියනවා අතිපග්ගහිතෝ ඡන්தோ. ඊළඟට යෝහි භික්ඛවේ ඡන්ද උද්දච්ච සහගතෝ උද්දච්ච සම්පයුක්තෝ අයං උච්චති භික්ඛවේ අතිපග්ගහිතෝ ඡන්தோ. ඒ කියන්නේ ඒ සිත විසිරෙන ආකාරයේ දැඩි බවකින් තමන් කැමැත්ත පුරුදු කරන්න උත්සාහ කරනවා. ඒ තුල සිතේ අවශ්‍ය සංසිඳීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේකට හරිය ලස්සන උපමාවක් එහෙම නැත්නම් දේශනාවක තියෙනවා. එක අවස්ථාවක ඔබ අහලා ඇති කෝලිවිස සෝන රහතන් වහන්සේ අරහතත්වයටපත් වෙන්න කලින් උන්වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේගේ යටිපතුල වල උපතින්ම රෝමයන් ඇවිල්ලා තිබුණා. සාමාන්‍ය යටිපතුලක රෝම ගස් ඉන්නේ නැහනේ. නමුත් ඒ කියන්නේ ගිහි කාලේ ඒක බලන්න රජුරු බිම්සා රජුරු පවා ගිහිල්ලා තියෙනවා. ඉතින් අවසානයේදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ ගම් ප්‍රධානින් 12000ක් ධර්මය අවබෝධ කරපු වෙලාවේ භාගතුන් වහන්සේගෙන් ධර්මය අහලා මේ සෝන කෝලිවිස සෝන කුමාරයාට හිතෙනවා පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් මේ කුමාරයා පැවිදි වෙලා භික්ෂුවක් විදිහට දැන් සුකුමාල කෙනෙක්. පයින් ඇවිදපු කෙනෙක් නෙමෙයි. යටිපතුල රෝමේනේ නැහැනේ පයින් ඇවිද්දනම්. ඉතින් යටිපතුල් වල රෝම තියෙන බොහොම සුකුමාල මේ කයක් තිබිච්ච භික්ෂුවක්. බොහොම කියන්නේ සැපට හැදිච්ච ජීවිතයක්. ඉතින් අවසානයේදී මේ සෝන ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා. ඉතින් සක්මන් කරලා වීරිය කරනවා, අප්‍රමාණ වීරියක් ගන්නවා. නමුත් මේ කකුල් පැලිලා පුපුරලා ලේ ගලනවා සක්මන පුරා. ඒත් සක්මන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සක්මනේ ලේ තියනවා දැකලා අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මෙතන හරක් මරණ තැනක්ද කියලා. එච්චරට ලේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඒ කාරණා පැහැදිලි කරලා භාගතුන් වහන්සේ අහනවා ඔබ ගිහි කාලෙදී වීණා වාදනය කළා තියෙනව නේද? ඒ වීණා වාදනය කරනකොට ඒ ගොඩක් බුරුල් වුණොත් ඒ වාදනේ ලස්සනද මිහිරිද? නෑ කියනවා. ඊළාට ඒ තත ගොඩක් තද කළොත් ලස්සන මිහිරි හඬක් එනවද කියලා අහනවා. ඒත් නෑ කියනවා. ඒතකොට මේ තත හරියට ක්‍රමානුකූලව ගානටම මේ සුසර කළොත් තමයි ඒක හරියටම සකස් කරගත්තොත් තමයි ඒ හඬ නිකුත් වෙන්නේ මිහිරි හඬක් නිකුත් වෙන්නේ. ඒ නිසා අන්නේ උපමාවෙන් තේරුම් ගන්න කියනවා මේ වීරිය, ඒ කැමැත්ත, ඒ අකුසල් ප්‍රහාණය කිරීමට තියෙන උවමනාව හැකිලෙන්නත් නොදී, විසිරෙන්නත් නොදී තමන්ගේ හිතේ සංසිඳන ආකාරයට පවත්වා ගන්න, ඒක ක්‍රමානුකූලව පවත්වා ගන්න නුවණක් තියෙන්න ඕන කියනවා. ඉතින් ඒ නිසා මෙතන අපිට කෙනෙකුට කැමැත්ත තියෙන පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. ධර්ම අවබෝධයේ පිණිස කැමැත්ත තිබූ පමණින්, ඒ කැමැත්ත බලවත් වූ පමණින් හෝ කැමැත්ත අවම වූ පමණින් හෝ අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අවම කැමැත්ත තුල හිත හැකිලීමත්, අධික බලවත් වූ කැමැත්ත තුල, ඡන්දය තුල මේ හිත විසිරීමත් කියන කරුණු දෙක සිද්ධ වෙනවා මිසක් ඒ අවශ්‍ය ක්‍රමානුකූල කුසලයක් වැඩිම හිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්ඛවේ අජ්ජත්තං සංකිට්ඨෝ ඡන්தோ. අභ්‍යන්තරේ හැකිලුණු තමන් තුල හැකිලිලා ගිය කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? යෝහි භික්ඛවේ ඡන්தோ තීන මිද්ද සහගතෝ තීන මිද්ද සංපයුක්තෝ. තීන මිද්දේ කියන්නේ නිදිමත කම්මැලිකම. දැන් කැමැත්ත තියෙනවා ධර්මය අවබෝධ කරන්න. නමුත් කැමැත්ත තිබුණට නිදිමත කම්මැලිකම කියන කරුණ එන විදිහට සුළු කැමැත්තක් තමයි තියෙන්නේ. ඒ කැමැත්ත ප්‍රමාණවත් නැහැ නිදිමත කම්මැලිකම ප්‍රහාණය කරගන්න තරම්. දැන් සමහර කෙනෙකුට මරණ සතිය වැඩුවත් ඊළඟට කුසල් දහම් වැඩිවීමට උත්සාහ කළත් ඒ කැමැත්තක් තිබුණට කරගන්න බෑ. හැම වෙලාවෙම එක්ක නිදිමතයි, එක්ක කම්මැලිකම, එක්ක කායික අලස බව,
එක්ක සිතේ අලස බව මේවායින් හිත හැකිලා යනවා. අභ්‍යන්තරයේ සිත තැම්පත් වෙලා. ඒ කියන්නේ තැම්පත් වෙලා කියන්නේ හිත හැකිලා ගිහලා. හිත හඳුනා ගන්න බෑ. තීන මිද්ද සහගතයි. එතකොට ඒ ස්වභාවය දැන් අපිට ඒක හොඳටම පැහැදිලි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න කලින්. උන්වහන්සේගේ හිත නිදිමතෙන් පීඩා විඳින්න පටන් ගත්තා. උන්වහන්සේට අරහත්ත්වයේ පිණිස උවමනාව කැමැත තිබුණත් ඒ සඳහා උවමනා කරන සුදුසු සිත සකස් වෙලා තිබුණේ නැහැ. ඉතින් දැන් අර කෝක උනත් රණ නිවැරදිව අවශ්‍ය ප්‍රමාණයට රත්ුනේ නැත්තම් කෝවේ දාලා උණු කරපු රණෙන් අවශ්‍ය මේ රන් ආභරණයක් හදන්න සුදුසු විදිහට ඒ රන් සකස් වෙන්න ඕනේ. ඒ වගේ මේ සිතත් තීන මිද්දේට නොවැටි. ඒ වගේ ඊළඟ කාරණාව තමයි බහිද්දා වික්කිත්තෝ ඡන්தோ යෝහිකෝච බික්කවේ ඡන්தோ බහිද්දා පංචකාම ගුණේ ආරබ්බ අනවික්කිත්තෝ අනවිසට්ටෝ අයං උච්චති බික්කවේ බහිද්දා වික්කිත්තෝ ඡන්தோ. ඒ කියන්නේ බාහිරට විසිරලා තියෙනවා පංචකාම ගුණ ඇසුරු කරගෙන එක්කෝ. එතකොට අභ්‍යන්තරයේ සැඟවිලා ගිහලා තිනවා තීන මිද්දේ නිදිමත නිසා කැමැත්ත. සැඟවිලා. ඊළඟට බාහිරට විසිරලා තිනවා පංචකාම ගුණයන් සෙවීම නිසා කැමැත්ත බාහිරට විසිරලා. ඒ කියන්නේ බහැර ඒකේ පිහිටන්නේ නැහැ. බාහිරට විසිරුණ සිතේ ඡන්දේ පිහිටන්නේ නැහැ. අභ්‍යන්තරයේ හැකිලුණ සිතේ තීන මිද්දෙන් යුක්ත වූ සිතේ ඡන්දේ පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙකම නැතුව ඊළඟට අභ්‍යන්තරයේ හැකිලුණ බවත් බාහිරට විසිරුණ බවත් තීන මිද්දේ නිසා නොපිහිටි කැමැත්තත් ඡන්දයත් ඒ වගේම පංචකාම ගුණයන් කෙරෙහි සිටේ කැමැත්ත නිසා ඇති වෙන නොපිහිටි ඡන්දයත් බාහිරට විසිරීම නිසා ඒ කියන්නේ පංචකාම ගුණ ඇසුරු කරගත්තු සිතක් පැවැත්වීම නිසා ඡන්දේ නොපිහිටීමත් කියන කාරණා සියල්ලම බැහැර කරලා ශ්‍රාවකෙක් ඒ කරුණු තේරුම් අරගෙන ඒ සිතේ ස්වභාවය තේරුම් අරගෙන කුසලයේ පිණිස උත්සාහ කරන්න ඕනේ. දැන් බලන්න කොච්චර කැපකිරීමක් ශ්‍රාවකෙක් මේ ඡන්ද 이르දිපාදයක් දියුණු කරන්න, 이르දිපාදේ දියුණු කරන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනේද? ඒක සුළු උත්සාහයක් නෙමෙයි. පුංචි උත්සාහයක් නෙමෙයි. ඒ සඳහා බලවත් වූ සිහිනුවණක්, වීරියක්, කැපවීමක් ඊළඟට ඒ සඳහා යොමු වෙච්චි බවක් එක දවසක් දෙකක් නෙමෙයි. එක දවසකුත් දෙකකුත් නෙමෙයි. දැන් අපි අහලා තියෙනවානේ අතීතේ රහතන් වහන්සේලා බොහෝ කාලයක් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ තීරගතාවේ තියෙන අවුරුදු 55ක් කාලයක් ඊළඟට සමහර රහතන් වහන්සේලා අරහතත්වයටපත් වෙන්න කලින් සමාධි මාත්‍රයක් නැතුව අවුරුදු 25ක් හිටිය කියනවා. ඉතින් ඒ හිත හැකිලිලා තීන මිද්දෙන් පීඩා විඳ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පවා අරහතත්වයටපත් වෙන්න කලින් තීන මිද්දෙන් බැට ගෑවා. ඊළඟට සමහර රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා සක්මනට ගොඩ උනේ සක්මන් කරන්න හිතාගෙන. නමුත් නිදිමත නිසා සක්මනේම ඇදගෙන වැටුණා කියනවා. සක්මනේම ඇදගෙන වැටෙන්න තරම් කොච්චර නිදිමතකින් පීඩා විඳින්න ඇද්ද? ඊළඟට සක්මනේ ඇදගෙන වැටිලා ටික වෙලාවකින් ආයෙමත් සිහිය බලවත් කරගෙන සිහිය පිහිටුවාගෙන මේ විදිහට සිත මධ්‍යස්ත කරගන්න. සිත උවමනා සුදුසු මට්ටමට සකස් කරගන්න. කොයිතරම්නම් මේ ශ්‍රාවකයෝ කැප වෙන්නේ නැද්ද? ඒ තුල තමයි මේ ශ්‍රාවකයෝ නිකිලස් බවට පත් වෙන්නේ. සංසිඳුණු සිතක් උපදවා ගත්තේ. ඒ නිසා වර්තමානයේ මිනිස්සයා මේ පංචකාමයට එක්ක සතුටු වෙවි. පංචකාම ගුණ සමග ඒව සොයමින් සතුටු වෙන ලෝකේ මේ ධර්ම අවබෝධය කියන කාරණා කොච්චර දුරස් දෙයක්ද? කොච්චර දුරින් පවතින දෙයක්ද? ඒ නිසා අපි ඔබ කැමති නම් ධර්මය අවබෝධ කරගන්න. ඔබ ඔබේ සිත ගැන හොඳ පැහැදිලි කර ගැනීමක යෙදෙන්න ඕනේ. අපි චිත්තානුපස්සනාවේදී කරුණු රාශියක් කතා කළා. ඒ වගේම ධම්මානුපස්සනාවට අයිතිවත් ඒ කරුණු රාශියක් කතා කළා මේ සම්බන්ධව සිතේ ස්වභාවයන් ගැන. ඊළඟට දැන් මේ 이르දිපාදවලත් තියෙන මේ සිත ගැන කරන බලවත් වූ විග්‍රහයක් තමන් විසින් කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කත්තංච බික්කවේ බික්කු පච්චාපුරේ සංඤ්ඤේ විර. දැන් පච්චාපුරේ සංඥාව කියලා කාරණාවක් අපි කියවනේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යතාපුරේ තථාපච්චා යතාපච්චා තථාපුරේ. පෙර යම්සේ නම් පසුත් එසේමයි. පසු යම්සේ නම් පෙරත් එසේමයි. ඒ කියන්නේ මේ පවත්වන කැමැත්ත කියන්නේ වෙනස් කරන්නේ නැහැ. ඡන්දය වෙනස් කිරීමක් නැහැ. පෙර ඒ කියන්නේ පෙර කියන්නේ මේ මොහොතේට කලින්. පසු කියන්නේ මේ මොහොතෙන් පසුව. ඒකට මේ දිගටම අතීතයත් අනාගතයත් කියන දෙකේදීම මේ පෙර යම්සේ නම් පසුත් එසේමයි පසු යම්සේ නම් පෙරත් එසේමයි කියලා මේ තමන් ඒක සංඥාවක් විදිහට පුරුදු කරනවා.
ඒ කියන්නේ සිත ඒ ඡන්දයෙන් බැහැරට යා නොදී නොකඩවා නොගටකොට ඡන්දයෙන් බැහැරට යා නොදී සිත මධ්‍යස්ථ ස්වභාවයක වඩනවා ක්‍රමානුකූල වැඩිවීමක්. ඒ ක්‍රමානුකූල වැඩිවීමක් තුල තමයි වමනා කරන විදිහට සිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වමනා කරන ස්වභාවයට සිත සකස් කර ගැනීම දක්වාම, ඒ කියන්නේ අරහත්ත්වයේ දක්වාම සිත පිළිබඳව, ඒ සිතේ ස්වභාවය පිළිබඳව සිත පිරිහෙන නොදී, ඒ ඡන්දයෙන් සිත දුරස් වෙන නොදී, ඒ සමාන විදිහට ඒ සිත පුරුදු කරන හොඳට වඩනවා. ඉතින් මේ විදිහට වඩන සිතක් තමයි වමනා 이르දීන් පිණිස, ඒ වගේම කුසල් පිහිටීම පිණිස සකස් වෙන්නේ. බලවත් සිතක්. ඒ බලවත් සිතක් බවට මේ සිත පත් කරගන්න ආකාරය තමයි භාගතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඊළඟට තියෙනවා කතංච භික්ඛවේ භික්ඛු යත අදෝ තත උද්දං. ඒ කියන්නේ යට යම්සේනම් උඩත් එසේමයි, උඩ යම්සේනම් යටත් එසේමයි කියලා මේ ශරීරය පිළිබඳව විමසන ක්‍රමයක්. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තක තච පරියන්තම් පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවික්කති. මේ කය පිළිබඳ විමසනවා. දැන් බලන්න එතන ආයේ කායනුපස්සනා කොටසකට එනවා. ඊට පස්සේ චිත්තානුපස්සනා කොටසකට යනවා කලින් කාරණාව. ඊළඟට බලවත් සිහියකට. ඉතින් මේ සත්‍තිස්බෝධ නීවරණ ධර්මයන් පිළිබඳව. ඊළඟට සිත පංචකාම ගුණ වලට බැඳිලා යන ස්වභාවයන් පිළිබඳව. එතකොට ඒ වගේ මේ බොහෝ කරුණු මේ සතිපට්ඨානය ඇසුරු කරගත්ත ඒවා. එයින් බැහැර කරුණු නැහැ මේ සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ. මේ කියන්නේ මේ සතිපට්ඨානයේ වැඩිම ප්‍රතිඵලය. සතිපට්ඨාන වඩන ක්‍රම. ඒ කියන්නේ මේ වැඩිම පිනිස කියන්නේ ධර්ම මාර්ගයේ දැන් භාගතුන් වහන්සේ ඒකනේ ඒකායන මාර්ගය කියලා දේශනා කළේ. එතකොට එතනින් පටන් ගන්න දේ දිගට කෙනෙකුට සම්බන්ධ වෙනවා. ඒතර කුසලයේ එකම මාර්ගය, එකම ක්‍රමය භාගතුන් වහන්සේ වදාළ සතිපට්ඨානය කියලා. එතකොට ඒකට අනිත් සියලුම කරුණු සම්බන්ධ වෙනවා. සතිපට්ඨානයේ වැඩිම කරන්නව තවත් අංගයන් වගේ. තවත් අංගයන් වගේ. එක්කෝ එහෙම නැත්නම් ඒ සතිපට්ඨානයේ ප්‍රතිඵලයන් වගේ. එතකොට කෙනෙක් ශ්‍රාවකයෙක් පුරුදු කරනවා නම් මේ කායනුපස්සනාවට අයිති මේ අසුබ මනසිකාරය, එහෙම නැත්නම් මේ කය ස්වභාවය මෙනෙහි කිරීම. උඩ යම්සේන යටත් එසීම, යට යම්සේන උඩත් එසීම කියලා මේ කායික ස්වභාවයේ කයේ තියෙන කේස් අත්තිමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිංජවක්කන් ආදි වශයෙන් අසුබ කොටස මෙනෙහි කිරීම තමයි භාගතුන් වහන්සේ උඩ යම්සේන යටත් එසීම, යට යම්සේන උඩත් එසීමයි කියලා ඒක භාවනා අරමුණක් විදිහට ඒ කැමැත්ත යුතුව කායනුපස්සනා සතිපට්ඨානයට අයිති භාවනාවක් වඩනවා. එතකොට එතන භාගතුන් වහන්සේ ඒක විශේෂ කරලා දේශනා කරනවා. උඩ යම්සේනම් යටත් එසීමයි, යට යම්සේනම් උඩත් එසීමයි. මේ ගලපා බලනවා. එතකොට මේ කය කෙරෙහි තියෙන බන්ධනය, බැඳීම්, කෙලෙස් සහිත බන්ධනයන් මේ සියල්ලෙන් මේ ශ්‍රාවකයාට මිදෙන්න පුළුවන්. ඒ සඳහා තමයි භාගතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කතංච භික්ඛවේ භික්ඛු යතා දිවා තථා රත්තිං. යතා රත්තිං තථා දිවා විහෙරති. කොහොමද මේ ශ්‍රාවකයා රාත්‍රී කාලේ වගේම දවල් කාලේ වාසය කරන්නේ? දහවල යම් ආකාරයකින් වාසය කළාද රාත්‍රියත් ඒ ආකාරයෙන්ම වාසය කරන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු යේහි ආකාරේ යේහි ලිංගේ යේ නිමිත්තේ දිවා ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉදිපාදං භාවේති. යම් භික්ෂුවක් යම් ශ්‍රාවකෙක් දහවල් කාලයේදී යම් විදියකට යම් ක්‍රමයකට යම් පිළිවෙලකට දහවල් කාලයේ පුරාම මේ ඡන්ද සමාධි ප්‍රදාන සංකාරය වැඩුවා නම්, ඒ 이르දිපාදේ වැඩුවා නම් ඒ ආකාරයටම රාත්‍රී කාලයේත් ඒක පුරුදු කරනවා. එතකොට දවල් යම් ආකාරයක වැඩුවා නම් රාත්‍රියත් පුරුදු කරනවා. ඊළඟට කල්පනා කරනවා යතර අත්තිං තථා දිවා. රාත්‍රී යම්සේ වැඩුවා නම් දහවලත් පුරුදු කරනවා. මේ කියන්නේ වීරියේ සමානාත්මයක්. ඒ කියන්නේ සමාන බවක්. දැන් අපි හිතමු රාත්‍රී කාලේ අපි මේක කරන්නේ නැහැ කෙනෙක්. දිවා කාලේ පමණක් කරනවා. නැත්නම් දිවා කාලේ කරන්නේ රාත්‍රී කාලේ පමණක් කරනවා. කියලා මේ විදිහට කල්පනා කරා කියන්නකො. ඒතකොට මේක බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙල නෙමෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාත්‍රී කාලේ යම්සේද දහවලුත් ඒ ආකාරයටම සිත ඒකාග්‍රතාවයට පත් කරනවා ඡන්දේ මුල් කරගෙන. ඡන්ද සමාධි. ඊළඟට ප්‍රධාන සංකාර වීරිය කරනවා. වීරිය කරමින් අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවනවා. ඒ විදිහට
කැමැත්ත මුල් කරගත්තු 이르දිපාදයේ ওই කරුණ ටික ඇසුරු කරගෙන වඩනවා. ඒ කරුණ රාත්‍රී කාලෙත් කරනවා, දහවලත් කරනවා. පෙර කරපු දේ පසුවත් කරනවා, පසු කරන දේ පෙරත් කරනවා. ඒතකොට මේ විදිහට සමාන බවකින් නොපෙරහුණු බවකින් මේ කටයුත්ත කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මේ අදහස් කරන්නේ. ඊළඟට කතංච බික්ඛවේ බික්ඛු ඉවටේන චේතස අපරිණත් දේන සප්පභාසං චිත්තං භාවෙත්. දැන් සිත වඩනවා. දැන් මෙතන තියෙන සිත වැඩිමක් ගැන. සිත වඩන්නේ කොහොමද? විවටේන චේතසා. විවෘත වූ මනසක්, විවෘත වූ සිතක්. හැකිලුණු සිතක් නෙමෙයි. ඊළඟට අපරිණත් දේන හොඳට පැහැදිලි කරගත්තු. ඊළඟට සප්පභාසං ප්‍රභාස්වර සිත වඩනවා. ඒ කොහොමද වඩන්නේ? ඉද බික්කවේ බික්කුණෝ ආලෝක සංඥා සුග්ගහිතා හෝති දිවා සංඥා ස්වාදිට්ඨාති. මේ හිත කම්මැලිකමට වැටෙන්න දෙන්නේ නැතුව ආලෝක සංඥාව මනාකොට හිතේ පිහිටවා ගන්නවා. ආලෝක සංඥාව කියලා කියන්නේ ආලෝකමත් බව. ඒ ආලෝකමත් භාවය හිතේ සංඥාවක් විදිහට පුරුදු කරනවා. සංඥාවක් විදිහට වඩනවා. ඒ තමයි ආලෝක සංඥාව. ඒ දිවා සංඥා ස්වාදිට්ඨාති. දිවා සංඥාව දහවල් කියන හැඟීම. දැන් පචලායන සූත්‍රයේදී මුගලන් ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ වදාළනේ ආලෝක සංඥාව වඩන්න කියලා. එතකොට ආලෝක සංඥාව කියලා කියන්නේ දැන් එතෙන්දී ඒක විස්තර කරන තැන්වල සඳහන් වෙනවා මේ ඉර දිහා බලලා, එහෙම නැත්නම් හඳ දිහා බලලා, තරු දිහා බලලා, වෙනත් ආලෝකයක් දිහා බලලා, ඒක හිතේ පිහිටුවාගෙන ඒක හොඳට හිතේ තැම්පත් කරගන්නවා අරමුණ. ඒ අරමුණ හිතේ පිහිටුවාගෙන දහවල්ය කියන හැඟීම ඇති කරගන්නවා. දිවා සංඥා ස්වාදිට්ඨාති. ඒ කියන්නේ දහවල් කියන හැඟීම දැන් රාත්‍රියටත් දහවල් කියන හැඟීම සිතේ හොඳට පිහිටුවා ගන්නවා. ඊළඟට සමහරට දහවල් කාලේ කළුවර පරිසරයක් තියෙන්න පුළුවන්. එක්ක වැස්ස දවසක්, එහෙම නැත්නම් අඳුරක ඉන්න තැනක්, ආරණ්‍යක වගේ කැලින් වට වෙච්ච තැනක් වෙන්න පුළුවන්. එතකොට ඒ තැනදී හවස් වුණා කියලා, රැය වුණා කියලා කුසල් වැඩීමට ඒක බාධාවක් කරගන්නේ ඒ මනාකොට හිත ප්‍රභාස්වරව දියුණු කරනවා. හිත තුල ඒ ආලෝක සංඥා මනාකොට පිහිටව ගන්නවා. ඒ තුල සිත හැකිලීමක් හෝ විසිරීමක් හෝ එහෙම නැත්නම් අභ්‍යන්තරයේ සැඟවියාමක් හෝ සිද්ධ කරගන්න නැතුව හිත මනාකොට ප්‍රභාස්වර බවෙන් පවත්වා ගන්න ආලෝක සංඥා උපකාර වෙනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ආලෝක සංඥාව හිතේ පිහිටවා ගන්න කියලා දේශනා කළේ. මේ විදිහට මේ කරුණ වලින් යුතුව ඡන්දය. දැන් ඡන්දය කියන කරුණ එක පැත්තක තියෙනවා. ඒකත් එක්ක බොහෝ කරුණු සම්බන්ධ වෙනවා. ඡන්ද කරුණු රාශියක් සම්බන්ධ වෙනවා. ඡන්ද සමාධි. ඒතර කැමැත්ත නිසා උපදවාගත් චිත්ත ඒකාග්‍රතාවය, ඊළඟට ප්‍රධාන සංස්කාරයන් ඒව ඇසුරු කරගෙන ඊට පස්සේ හිත හැකිලෙන නොදී, විසිරෙන නොදී, ඊළඟ නිදිමතට යන්න නොදී, පංචකාමයන්ට විසිරෙන නොදී, පංචකාම අරමුණු ඔස්සේ සිත පවත්වන්නේ නැතුව ඡන්දයේ සමාන බවින් යුක්තව වඩනවා. ඊළඟට පෙර වගේම පසුත් වඩනවා, පසු වගේම පෙරත් වඩනවා. ඒ වගේම උඩ යට නුවණින් විමසා බලනවා කය පිළිබඳව. ඊළඟට මනාකොට රාත්‍රී කාලයේ වැඩ විදිහට දහවල් කාලේ පුරුදු කරපු විදිහට රාත්‍රී කාලේ, ඊළඟට ආලෝක සංඥාව, මේ කරුණු රාශිය මැසුරු කරගෙන ඒ ශ්‍රාවකයා ඡන්දය වඩනවා. ඡන්ද 이르දිපාදේ වඩනවා. ඒ කරුණ වලින් යුක්ත වූ ඡන්ද 이르දිපාදේ තමයි බුදුරජාණන් වහන්සේ මහත්ඵලයි මහනිසංසයි කියලා දේශනා කළේ. ඒ තමයි ඡන්ද 이르දිපාදේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ 이르දිපාද හතරක් තියෙනවානේ. ඒ හතරෙන් දෙවෙනි එක විරිය 이르දිපාදය. එතකොට විරිය 이르දිපාදයත් ඒ ආකාරයටමයි වඩන්නේ. ඊළඟට තුන්වෙනි එක චිත්ත 이르දිපාදය. ඡන්ද විරිය චිත්ත විමර්ශා. එතකොට මේ විදිහට චිත්ත කියලා කියන අදිෂ්ඨානය. බලවත් වූ අදිෂ්ඨානයක්. ඊළඟට විමර්ශනය කියලා කියන්නේ සතර සතිපට්ඨානට අදාළ කරුණු විමර්ශනයට ලක් කිරීම. ඒ සතර සතිපට්ඨානය තුල තියෙනවා කායනුපස්සනාවට අයිති කරුණු. ඊට පස්සේ විඳීම ස්පර්ශ ආදී කරුණු, සිත සම්බන්ධ කරුණු. ඊළඟට ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධ ආයතන, ඊළඟට හේතුඵල ධම, දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය නිරෝධ මාර්ග ආර්ය සත්‍ය. මේ කරුණු විමර්ශනය, පංච උපාදානස්කන්ධ මේ කරුණු විමර්ශනය. මේ කරුණු විමසීම තමයි විමර්ශා ඉර්ධිපාදය. එතකොට විමර්ශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය කියලා කියන්නේ හරිම ප්‍රබල නුවණින් විමසීම ඇසුරු කරගත්තු මේ ඉර්ධිපාදයක්. ඒ විමර්ශනේ නැතුව කුසල් වඩන්න බෑ. එතකොට
දැන් අපි ගත්තාම ඡන්දය කෙනෙකුට යම් ශ්‍රාවකයෙකුට මුල් වෙන්න පුළුවන් ධර්මයන් පුරුදු කිරීමේදී මේ කරුණු හතරෙන් ප්‍රධාන වශයෙන් එකක්. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් කරුණු එක්ක ඡන්දය මුල් වෙන්න පුළුවන්. එක්ක වීරිය මුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදිෂ්ඨානය මුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විමර්ශනය මුල් වෙන්න පුළුවන්. එතකොට මේ හතරෙන් එකක් මූලික වෙලා ඒ කාරණා හතර ඒ කරුණ ඇසුරු කරගෙන අනිත් irdipaada තුනත් ඒ ශ්‍රාවකයාගේ හිතේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ එකක් සමහරට ප්‍රබල වෙනවා. එක කාරණාවක් ප්‍රබල වෙනවා. ඒ ප්‍රබල වෙච්ච කාරණාව ඇසුරු කරගෙන අනිත් කරුණුත් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්දී ශ්‍රාවකයෙක් නුවණින් විමසා බලන්න ඕනේ. පැහැදිලිවම Taman තුළ මේ ධර්ම අවබෝධයේ පිණිස උමනා කරන ඡන්දය කැමැත්ත තියනවාද? දැන් වීරිය කියලා කිව්වහම වීරිය කියන එකේදී අපි ඉගෙන ගත්ත සම්ප්‍රදාන වීරියමයි. ඒතකොට අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවන්න තියෙන කැමැත්ත වීරිය. ඊළඟට චිත්ත කියලා කියන බලවත් වූ අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානය කියන්නේ අදිෂ්ඨානය කියලා ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙකුට ධර්ම අවබෝධය කිරීම පිණිස තියෙන්න ඕනේ බලවත්ව පිහිටුවාගත්තු සිතක මේ කියන්නේ බලවත් සිතක් තියෙන්න ඕනේ. ඒ එක අරමුණක හිත පිහිටුවා ගන්න පුළුවන් බව. දැන් අපි හිතමු කෙනෙක් යෞවන මදය ඊට පස්සේ ආරෝග්‍ය මදය ආදී මදයන්ගෙන් මත්වෙමින් ඉන්නවා කියලා කෙනෙක්. ඒ මත්වෙමින් ඉන්න කෙනාට මේ ජීවිතය අනිත්‍යයි. මේ ජීවිතේ මරණයටපත් වෙනවා. මේ කය නැසී යනවා කියලා ඔන්න ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබුණට පස්සේ ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මරණ සතිය වඩන්න පුරුදු කරනවා. ඊළඟට අනිත්‍ය වඩන්න පුරුදු කරනවා. ඊළඟට අනාත්මය වඩන්න පුරුදු කරනවා. ඊළඟට දුක්ඛාර සත්‍ය දුක ගැන මෙනෙහි කරනවා. ඒතර මේවා පුරුදු කරද්දී ඔහුට උවමනාවක් ඇති වෙනවා බලවත්ව සිතේ. බලවත් උවමනාවක් ඇති වෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට මේ බලවත්ව ඇති වෙන උවමනාව දැන් කැමැත්තම නෙමෙයි. ඡන්දයයි මේ චිත්ත කියන අදිෂ්ඨානය. ඒ බලවත් වූ කැමැත්තත් ඒ වගේම බලවත් වූ වීරියත් බලවත් වූ අදිෂ්ඨානයත්. අදිෂ්ඨානය කියන එක කැමැත්ත ඉක්මවා ගිය දෙයක්. ඒ කියන්නේ කැමැත්තට එහායින් තියෙන දෙයක්. ඡන්දය ඉක්මවා ගිය දෙයක්. ඒතකොට ඡන්දේ බලවත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අදිෂ්ඨානය බලවත් වෙන්න පුළුවන්. මේක කරන්න ඕනේ කියන එක. හැබැයි සමහර කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන අදිෂ්ඨානය තිබුණට එතන ඒ අදිෂ්ඨානයේ පැවතුනොත් දැඩිව සිතේ විසිරීම පිණිස, උද්දච්චය පිණිස, එහෙම නැත්නම් හිතේ ඇකිලීම පිණිස අතිලීන. ඒ කියන්නේ බලවත් අදිෂ්ඨානය තියෙනවා. නමුත් ඒක අතිලීනයි. ඒ කියන්නේ හැකිලිලා තියෙන්නේ. ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තියෙනවා සමහර කෙනෙකුට මේ අදිෂ්ඨානය උද්දච්චයට යනවා. දැඩිව ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ධාරිතාව තමන් කරන්න ඕන දේ ප්‍රමාණාත්මකව දන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙකුට ධර්මඥානය මදි. ධර්මඥානයක් නැහැ. එහෙම නැත්නම් විමසීම ප්‍රමාණාත්මකව ඔහු උත්සාහ කරනවා විමසන්න. නමුත් ඔහුගේ ප්‍රඥාව දියුණු නැහැ. දැන් මේ විදිහට වුණාම සිද්ධ වෙන්නේ ඒ කෙනා සමහර ලාවට ධර්මය අවබෝධ කරන්න ගිහිල්ලා අර නොඒකාකාරී කල්පනාවන් වලට වැටිලා හිත විසිරීම නිසා උද්දච්චය නිසා සමහරට මානසිකව බලපාන්න පවා පුළුවන්. මොකද ඒ තමන්ගේ ධාරිතාව තමන්ගේ ප්‍රමාණය තේරුම් නොගන්න නිසා. ඒ කාරණාවට තමයි සතිපට්ඨානයත් එක්ක මේ ධර්මයේ පිළිබඳ හොඳ වැටහීමක් සමග මේ කරුණු කළ යුත්තේ. එහෙම නොවැටහීමෙන් කරන කෙනාට මේ ධර්මයේ තුල ඔහු ධර්මයට අවසානයේදී ද්වේෂ කරන කෙනෙක් බවට පත් වෙනවා. ධම්මදේශී පරාභව. ධර්මයට ද්වේෂ කියන්නේ ධර්මයට ද්වේෂ කරන කෙනෙක් බවට පත් වෙලා අවසානයේදී පරිහානියට පත් වෙලා යනවා. ඉතින් මේ වගේ අය සමහරට බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියලා අදිස්ථානෙ තියෙනවා. වීරියක් තියෙනවා. නමුත් උත්සාහ කළත් වීරිය කරත් කැපවීම තිබුණත් තමන් කළ යුතු නිවැරදි මාර්ග නිවැරදි පිළිවෙල හඳුනාගන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ සිතේ ප්‍රඥාව වැඩෙන විදිය, සිහිය බලවත් වෙන විදිය, නුවණ තමන්ගේ තියෙන විදිය, ඒ සියලු කරුණු පිළිබඳ හොඳ වැටහීමක් ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයාට තිබිය යුතුයි. දැන් ඒ සම්බන්ධ හොඳ උදාහරණයක් තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට එනවා එක්තරා භික්ෂුවක්. මට මතක විදිහට සුනක්කත් ඇවිල්ලා
බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මට ස්වාමීනි දැන් දෙවියන් පේනවා දිවස උපදවා ගත්තා. දිවස උපදවා ගත්තා මම. නමුත් මට දැන් දෙවියොත් එක්ක කතා කරන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට ඒ කාරණාවට පින නැහැ. ඔබට ඒකට උවමනා කරන සුදුසුකම නැහැ කියලා. එතකොට ඒ කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ කමනාප වුණා. භාගතුන් වහන්සේ සමග තරහ වුණා. තමන්ගේ දෝෂේ දැක්කේ නැහැ. තමන්ගේ අඩුපාඩුව දැක්කේ නැහැ, හඳුනාගත්තේ නැහැ, සිහිය පැවැත්වුවේ නැහැ. අවසානයේදී නිරේට යන කෙනෙක් බවට පත් වෙලා සිවුරු ඇරලා යනවා. ඒතකොට මේ වගේ මහා පරිහානියකටපත් වෙනවා මේ කරුණු හරියට මේ කියන්නේ සමාන කරමින් මේවා හොඳට තේරුම් ගනිමින් මේ කරුණු වල ස්වභාවය කොහොමද වඩන්න ඕනේ මේවා කොයි ආකාරයෙන් දියුණු කරගන්න ඕනේ කොයි ආකාරයෙන්ද පුරුදු කරගන්න ඕනේ කියලා හොඳ තේරුම් ගැනීමක් නැතුව පුරුදු කරන්න ගියොත් පුරුදු වටහා ගැනීමකින් තොරව ඒ කෙනා සමහරවිට ධර්මයට දේශ කරලා අවසානයේ නිරේගාමී කර්මපාව රැස් කරගන්නවා. ඒක භාගතුන් වහන්සේ වදාලා ධර්මය සර්පයාගේ වලිගෙන් අල්ලනවා වගේ අල්ලන්න එපා කියලා. සර්පයාගේ හිසින් අල්ලනවා වගේ මේ ධර්මයක් හරිම තැනින් අල්ල ගන්න ඕනේ. ඒ සඳහායි භාගතුන් වහන්සේ මේ ධර්ම විග්‍රහ කර විස්තර කර මේ විදිහට අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ 이르දිපාදයන් වැඩිම තුල නිවන සාක්ෂාත් කිරීම ඉලක්ක කරගත් ඒ වගේම 이르දි ප්‍රාතිහාර්ය දැක්වීම පිළිබඳව භාගතුන් වහන්සේ වදාළ කරුණු ඉලක්ක කරගත්තු ක්‍රමවේදයක් විදිහට මේ 이르දිපාද හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතට අපිට ලැබිලා තියෙන කාලයත් කිමෙන් අඩු වෙමින් යනවා. අවසන් වෙනවා. ඉතින් ඒ වගේම අපේ පින්න ස්වාමීන් වහන්සේ අද අපිට මේ 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳ උපකාර වන්නා වූ කාරණාවන් ඒ තමයි සතර 이르දිපාදයන් ගැන තමයි අපිට අපේ ස්වාමීන් වහන්සේ අද අපිට කියලා දුන්නේ. ඒතකොට සතර 이르දිපාදයන් ගැන කොහෙද සඳහන් වන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ කොටසක්. ඒතකොට සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, සතර 이르දිපාද පිළිබඳව කතා කරලා අවසන්. ඊළඟට තියෙන්නේ පංච ඉන්ද්‍රිය, පංච බල ධර්මයන් පිළිබඳව. ඒතකොට මේ කාරණාවන් පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අපි පින්න ස්වාමීන් වහන්සේ සමගම. ඉතින් අද අපට මේ ධර්ම කාරණාවන් කියලා දුන්න අපේ පින්න ස්වාමීන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිමු. අපේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් බාධා කරදර වලින් තොරව සුවසේ තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ දෙන්න අපේ ස්වාමීන් වහන්සේට මේ රැස් කරන්නා වූ සීලපින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහාද දායකත්වයේ දරන්නේ පීඨතුන් සඳහන් කරන්නේ ගෞතම බුදුසසුනේ පිහිට පතන කල්න මිතුරු පිරිසක් විසින් ලෙසයි සඳහන් වලා තියෙන්නේ. ඉතින් මේ හැමදෙනාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන ගමන් අපි මුලින්ම පුණ්‍ය අනුමෝදනා කර සිටිමු. ඒ වගේම සීල දෙවිවරුන්ට පින් කැමති සීල දෙවියෝ සුමන සමන් දෙවිවරුන් පුල්ලන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්නා වූ නානා නම්ගුත්වාසී ප්‍රදේශ බාහිර සිටු දෙවියන් ඒ වගේම සක්දෙව් රජුන් දතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දිව්‍ය රජදරුවන් ආලෝක සෙන්පතිතුමන් සේවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සීල දිව්‍ය මණ්ඩල වලට මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්ම වැඩිත්වා මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත බෝධීන් වහන්සේට සෑරජානන් වහන්සේට ආදී අධිග්‍රහිත සීලෝම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් ආයු වර්ණ සුව බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බලයෙන් වැඩිත්වා පින්ින් සතුරුනි සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්ව දරු ඒ කල්යාණ මිත්‍ර සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන් වන සීල දෙවියන්ගේ සීල ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ පින්නතුන් සඳහන් කරනවා 2021 ජූලි මාස 10 වන දිනට හදිසි අනතුරකින් මිය පරලොව ගිය අද දිනට මාසයක් සම්පූර්ණ වන ඉරේෂ් අනුරදීප මහතාට මේ පින් අනුමෝදන් කරන්න ඉනාන් සඳහන් කළ මේ හදිසි අනතුරකින් මිය පරලොව ගිය මේ මහතාටත් ඒ වගේම ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ
ඒ කල්යාණ මිත්‍ර සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා තුනුවන්ගේ සරණින් දිවිරක වරණින් බාධා කරදර වලින් තොරව සුවසී තව තවත් ජීවිතේ පින් ධර්මයක් රැස් කරගනිමින් කල්යාණ මිත්‍ර ඇසුරේම වාසය කරමින් ඒ කල්යාණ මිත්‍ර හැම දිනකටමත් ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ගුණධම් වඩන මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන් දුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයෙන් යුක්තව බාධා කරදර වලින් තොරව සුවසේ ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවරණයද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානීය උදව්පකාර කරන නන්නයිරි උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සීළු ධාර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා වේලෙනදාම් ගොවිතැන්පත් දූදරවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්න එහෙම දේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට තුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසී උතුම් පින් දහම් වල නිරත වෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.